හරි හැමෝටම ආයුබෝවන් අපි පටන් ගන්නවා දන්නේ පන්තිය අපි ගිය සතිය තුල ඔයාලට මතකද දරුවෝ ඉවර කරා අපේ තාපය හා උෂ්ණත්වය කියන පාඩම අපි ඒකට අදාළ කාරණා ඉවර කිරීම සිද්ධ කරා. හරිද? ඒතර අපි අද පටන් ගන්න හදන අලුත් පාඩම ඒ තමයි පස කියන මාතෘකාව. පස. ඒතර මේ වෙනකොට ඔයාලා දන්නවයි සමහරවිට පාසල් පටන් ගැනීම සම්බන්ධව යම් යම් මත ඉදිරිපත් වෙනවා. අපි ඒක හැමදාම කියනවා ගිරාදී අපිට පන්ති කරන්න ඕනේ නැහැ. එතකොට පාසල පටන් ගැනීම සම්බන්ධව මේ වෙනකොට 10 වසර 11 වසර ආරම්භ කිරීම සිදු කරනවා අපිට සත්‍ය සඳ සිට පොඩි පන්ති මේ වෙනකොට ආරම්භ කරලා තියෙන 1 වසරේ ඉඳලා 5 වසර වෙනකම් එතකොට තව කාරණාවක් තමයි ඒ පාසල ආරම්භ කරත් මේ වෙනකොට සමහර පාසල් වහලා තියෙන්නේ. පාසල ආරම්භ කරාට පස්සේ යම් යම් හේතු නිසා ගුරුවරුන්ට සහ ළමයින්ට කොවිඩ් වැළඳීම නිසා යම් යම් පාසල් මේ වෙනකොටත් වහලා සමහර පාසල් වල පන්ති කාමර වහලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් සිදුවීම් වාර්තා වෙනවා අපිට. ඒක ඔයාලත් ආරංචි ඇති, ඔයාලත් දැනුවත් ඇති. ඒතකොට පාසල ආරම්භ කිරීම 10 12 අපිට සතිය කරනවා. සමහරවිට ඊළඟ පන්ති ටික තව සතියකින් දෙකකින් වගේ සිද්ධ කරાવી. ඒතර බේත් විදින නැති නිසා තමයි ඔයාලට තවම නැත්තේ. හැබැයි පොඩි පන්ති වලටත් බේත් විදින් නැතුව තමයි පාසල ආරම්භ කිරීම සිද්ධ කරේ. මුලින් ප්‍රකාශ කරේ බේත් විදලා තමයි පාසල ආරම්භ කරනවා කියලා. හැබැයි පොඩි පන්ති බේත් විදින් නැතුවම පාසල ආරම්භ කරා. ඒතර යාලා තමයි ලොකු අනතුරක මේ දවස්වල ඉන්නේ. හරි. කොහොමවත් පාසල ආරම්භ කිරීම සහ මාර්තු මාසයේ දක්වා තුන්වෙනි වාරයේ ක්‍රියාත්මක වෙනවා කියලා මේ වෙනකොට යම් යම් ප්‍රකාශනිකුත් වෙනවා. තුන්වෙනි වාරයේ මාර්තු මාසයේ දක්වා. මාර්තු මාසය තමයි තුන්වෙනි වාරය ඉවර වෙන්නේ කියලා තියෙන්නේ. හරිද? එතකොට මාර්තු මාසය දක්වා අපිට ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන් මේ 7 වසර අදාළව. ඒතර තුන්වෙනි වාර විභාගයේ බොහෝ දුරට මාර්තු වල පැවැත්වේවි. දැනට අද නිකුත් කරා O level සහ A level විභාග තියෙන දින ශිෂ්‍යත්ව විභාග ඒවා තියෙන දින මම පෙබරවාරි මාසේ තමයි A level පවත්වන්න තියෙන්නේ. පෙබරවාරි මාසේ A level කියන පෙබරවාරි මාසේ කොහොමද නිවාඩු. මොකද A level කාලය A level විභාගේ තියෙනකොට මාසෙම නිවාඩු දෙනවා. මොකද පාසලේ විභාග කටයුතු පවත්වන්න වෙන නිසා ඒ මාසෙම නිවාඩු දෙනවා. බොහෝ දුරට ගොඩක් පාසල් නිවාඩු දෙයි. ඊළඟ මැයි වල තමයි O level දින නිකුත් කරලා තියෙන්නේ. මැයි වල. මැයි 23 ඉඳලා ජූනි මාසේ මුල් සතිය වෙනකන් O level විභාගේ පවත්වනවා. ඒතර තුන්වෙනි වාර විභාගේ ඔයාලට මාර්තු මාසේ පවත්වයි. එතකොට අපිට දැන් අපිට පොතටම පස පාඩමේ අපි දාලා නැහැ දරුවෝ. පස පාඩමට අදාළ ටියුට් එකක් මම දාලා නැහැ. පස පාඩම අපි නිකන් පොතේ තමයි ලියන්නේ. ඒතර පස පාඩමට දාලා අපි ටියුට් එකක් කරන්නේ නැහැ. ඒකට දාලා පොතේ තමයි කාරණා ටික ලියන්නේ. මේ පස ඊළඟට තියෙන සමහර පාඩම් ගොඩක් පාඩම් අපි යන්නේ ඊළඟට තියෙන ඒවා වැඩි හරිය ලියන පොතේ තමයි ලියන්නේ. ඒ නිසා විභාගයක් තියෙනවා කියලා අනිවාර්යෙන් මාර්තු වල විභාගයක් තියෙවි. මාර්තු වල අනිවාර්යෙන්ම පළාත් සභා විභාගයක් තියෙවි. දකුණු පළාතේ වෙනම විභාගයක් මාර්තු වල පවත්වයි. ඒක නිසා ඒකට අනිවාර්යෙන්ම දැන් මේ ඉඳන් සූදානම් වෙන්න තව කල් තියෙනවා වුණාට පාසල තුල ජනවාරි ඉඳන් නොවැම්බර් දෙසැම්බර් මාසයේ ඉගෙනීම් කටයුතු දිගටම කරાવી පටන් ගත්තට පස්සේ එතකොට ඒ කාලය තුල පාසලේ දැන් මුල ඉඳන් කරන්න තියෙනවනේ නේ. අපි මම හිතන්නේ පාසල මුල් කාලේ ස්පෝර්ට් මීට් තිබ්බද මම තමයි හිතන්නේ මේ අවුරුද්දේ ඊට පස්සේ ඉඳන් දිගටම ඉගෙනුවේ නෑනේ නේ. ඒතර ඒ මුලින් ඉඳන් තවම පාසල් වල ඉගෙනීම් කටයුතු කරන්න වෙනවා. ඒතර ඒ ටිකට තමයි ওই මාස 3ක් දීලා තියෙන්නේ. ජනවාරි පෙබරවාරි මාර්තු හැබැයි පෙබරවාරි මාසේ A level වලට නිවාඩු දෙන්න වෙනවා. කොහොම වුණත් මාර්තු වල තුන්වෙනි වාරි භාගය පවත්වයි. පවත්වලා තමයි ඔයාලව ආය 8 වසරට දානවා ඇත්තේ. ඒක නිසා සූදානම් ඉන්න ෆේල් කරාවිද දන්නේ නැහැ. කොහොම වුණත් අපි අපේ දැනුම හදාගමු ඉස්සරහට යන්න ඕන නිසා. හරි. අපි පස කියන පාඩම පටන් ගන්න හදන පස කියන පාඩමේ මහා ලොකු දේවල් නෙවෙයි තියෙන්නේ. සරල කාරණා ටිකක් තමයි පස කියන පාඩමේ තියෙන්නේ. ඒතර මේ දේවල් මේ ඉස්සෙල්ලත් ඔයාලා පොඩි පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා මේ පස හා සම්බන්ධ යම් යම් කොටස් පාඩම් පස හා සම්බන්ධ දේවල් ඉගෙනගෙන ඇති. ඒවම තමයි මේ නැවත නැවත අපි ඉගෙන ගන්න පසේ ඉන්න ජීවියෝ පසේ ව්‍යුහය මොන වගේද මේ පාංශු කාදනය කියන්නේ මොකද්ද මෙන්න මේ ටික තමයි මේ පාඩමේ තියෙන අතරම කියවලා තේරුම් ගන්න පුළුවන් පාඩමක් තමයි පස කියලා කියන්නේ. හරි. අපි කොහොමද පාඩම පටන් ගනිමු. ලියා ගන්න පාඩමේ මාතෘකාව පස. පාඩමේ මාතෘකාව ලියා ගන්න පස. පස.
හරි. අපි යන වැඩේ පටන් ගනිමු දරුවෝ. පස අපි දන්නවා නොයෙකුත් ස්ථානවල දැන් අපි දන්නවා පස කියලා කියන්නේ ස්වභාවික සම්පතක්. දැන් මේ දවස්වල ලොකුවට පස් ගැන කතා කරනවානේ. ටීවී එකේ බැලුවත් වගාවක් සම්බන්ධවනේ හැමතිස්සෙම පෝර ඉල්ලලා ඒවා උද්ඝෝෂණ කරනවා. එහෙම. ඒතකොට මේ පසත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියක් තමයි දරුවෝ මේ දවස්වල ලොකුවට කතා කරන්නේ. නේ? එතකොට පස මේ ලංකාවේ තියෙන පස හරි සරු පසක්. අපි පොඩි කාලේ නම් අර ඉගෙන ගන්නවා විවිධ කවි පන්ති වල පවා නේ ඉවත දමන දඩුව පවා එහෙම පැලවෙනවායි කියලා ඒව පවා ඉගෙන ගන්නවා අපි. එතකොට ලංකාවේ පස ඉතා සාරවත් පසක් ඒ කාලෙම. හැබැයි පසුව ලංකාවේ පසට විවිධ පෝර වර්ග, ඒ කියන්නේ අඩු භූමියක් තුළ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මිනිස්සු පෝර වර්ග භාවිතා කරන්න පටන් ගත්තා. රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය පසට එක්වීමත් සමග පසේ ඉන්න ජීවි මරණයට පස්සෙලා ලංකාවේ පස අජීවී පසක් බවට පත් වෙනවා ටික ටික. රසායනික ද්‍රව්‍ය නිසා. ඒතර ඒ ලංකාවේ තියෙන දැන් වර්තමාන පස අජීවී පසක්, මැරුණු පසක් විදිහට තමයි සලකන්නේ කියන්නේ අපි කියන භාෂාවෙන්. ඒතර මේක නැවත සජීවී කරගන්න තමයි රසායනික ද්‍රව්‍ය භාවිතය තොර කරලා කාබනික ද්‍රව්‍ය භාවිතා කරලා නැවත වගාවන් සිද්ධ කරන්න හදන්නේ. හරිද? එතකොට ඒ කාලේ ඒ කාබනික වගාවට යොමු විදිහට ගැටෙන පැනනගෙන ප්‍රශ්න තමයි අපි මේ දවස්වල ප්‍රවෘත්ති වල ටීවී වල එහෙම දකින්නේ. හරිද? එතකොට මිනිස්සු රසායනික පොහොර ඉල්ලනවා. මොකද මිනිස්සුන්ට ඕන සල්ලි කොහොම හරි වගාව හරි ගස්ස ගන්න, මේ පළදාව වැඩි කරගන්න. නමුත් තව කට්ටියකට ඕන පස සාරවත් කරගන්න. ඔය වගේ විවිධ හේතු කවුරු හොඳට කරනවද මේ වැඩේ, කවුද මේක නරකට කරන්නේ කියලා අපිට තාම තේරුණා නැහැ. හැබැයි අපි දැනගන්න ඕන පස කාබනික පොහොර භාවිතා කරන තමයි වගාව කරන්න ඕනේ. ඒකෙන් තමයි අපිට නිරෝගීමත් ජීවය සම්බන්ධ ආහාර ලැබෙන්නේ. ඔයාලා අම්මලා තාත්තලා වුණත් කඩේකට ගියත් ඉල්ලන්නේ පොහොර ගහපු නැතිව බෙහෙත් ගහපු නැති දේවල් තමයි කඩෙන් ගන්න අපි උත්සාහ කරන්නේ. හැමතිස්සෙම. එළවලුවක් පව අපි බලන්නේ බෙහෙත් ගහපු නැති එළවලුවක් ගන්න. නේ? පොහොර ගහපු රසායනික ද්‍රව්‍ය නැති එළවලුවක් ගන්න තමයි අපි හැමෝම කැමති. එහෙමනේ කැමති දරුවෝ. ඉතින් එහෙම කැමති වෙලත් අපි ඉල්ලන්නේ ගොවියෝ ඉල්ලන්නේ රසායනික ද්‍රව්‍ය මොකද වැඩි පළදාවක් ලබා ගැනීම සයි ගොවියෝගේ පැත්තෙන් සාධාරණයි. අපි පාරිභෝගිකව පැත්තෙන් අපි මිලදී ගන්න කට්ටිය විදියට අපි කැමති අර වගේ වසලිස නැති ආහාර ලබා ගන්න. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒව ලබා ගන්න. ඒතර මේ පස ගැන අපි කතා කරන්නේ. එහෙනම් අපි ගත්තොත් එහෙම අපේ මේ යම් ස්ථානවල යම් ප්‍රදේශවලින් ලබා ගන්න පස එක එක විදියයි. හැම ලංකාවේ හැමතැනම පස් එක වගේ නෙවෙයි. වෙනස් පස් වර්ග තියෙන තැන් වල නේ. එතකොට මේ පසේ ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. අපි පසක් ගත්තොත් එහෙම පසේ තියෙන ප්‍රධාන සංඝටක තුනක්. ප්‍රධාන සංඝටක තුනක්. ඒ තමයි මැටි, රොන් මඩ සහ වැලි. නැත්නම් මැටි, ලොම් සහ ලොම් කියලා කියද්දී අර මේ අටලව ගන්න එපා මේ බල්ලෝගේ පූසෝගේ ලොම් නෙවෙයි මෙතනදී කතා කරන්නේ. ලොම්පස කියලා කියන්නේ රොන් මඩ නැත්නම් කාබනික දි รา පත් කරන දේවල් වැඩිපුර තියෙන පස. අපි කියනවා ලොම්පස කියලා. දි รา පත් කරන කොළරොඩු එහෙම වැඩිපුර තියෙන පසක් තමයි ලොම්පස කියලා කියන්නේ. අපි ඉදිරියේදී ඒක වෙනම කතා කරමු. කොහොම වුණත් පසක තියෙන ප්‍රධාන අංශ වර්ග තුනක් තියෙනවා. ඒ තමයි වැලි, මැටි සහ රොන් මඩ. වැලි, මැටි සහ රොන් මඩ. ඔකේ තියෙන කුඩාම අංශුව තමයි මැටි අංශුව. පසක තියෙන කුඩාම අංශ જાතිය මැටි. මැටි ටිකක් කොහොම අරගෙන ඉවරලා මැටි අංශු ටිකක් අරගෙන පොඩ්ඩක් අතගාලා බැලුවොත් අතට සිනිඳු ගතියක් දැනෙනවා. ඒ කියන්නේ වයනේ මතු පිට ස්වභාවයට අපි දෙන නම තමයි වයනේ. අපි ඊළඟට රොන් මඩ ටිකක් ගත්තොත් එimhe ඊට වඩා ටිකක් වැඩි අංශු වල සයිස් එක ප්‍රමාණය විශාලත්වය. ඒකත් හැබැයි සිනිඳු ගතියක්. නමුත් අපි වැලි කියන එක ගත්තොත් අංශු ටිකක් විශාලයි. ඒ වගේ මේකේ රළු වයනයක් තමයි වැලි වල දකින්න හම්බ වෙන්නේ. රළු වයනේ මතු පිට ස්වභාවය රළු ගතිය. කොහොම වුණත් සාමාන්‍ය පසක තියෙන ප්‍රධාන අංශු වර්ග තුන තමයි මම ඔය කිව්වේ. ඔය අංශු වර්ග තුනේ තියෙන ප්‍රමාණය අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඔය අංශු වර්ග තුනේ තියෙන ප්‍රතිශතය අනුව නැත්නම් තියෙන බහුලතාව අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ කියන්නේ දරුවෝ සමහර පස්වල වැලි ගතිය වැඩි වෙන්න පුළුවන්. අපි මේ පස හඳුන්වනවා වැලි පසක් කියලා. වැලි පසක්. තව සමහර පස්වල මැටි ගතිය වැඩි වෙන්න පුළුවන්. අපි මේ පසක් හඳුන්වනවා මැටි පස කියලා. තව සමහර පස්වල රොන් මඩ ගතිය වැඩි වෙන්න පුළුවන්. අපි මේ පස හඳුන්වනවා ලොම් පසක් කියලා. එහෙනම් මෙන්න මේ පසේ තියෙන අංශු වල ප්‍රමාණය අනුව බහුලතාව අනුව
පස් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. වැලි පස, මැටි පස සහ ලොම් පස කියලා. එහෙනම් අපි දැන් මේ ඉගෙන ගත්ත කාරණා මොකද ඔය පස කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. හරි සරල පාඩමක්. පොඩි පොඩි කාරණා ටිකක් තමයි අමුතුවෙන් අපිට දැනගන්න තියෙන්නේ. මේක පොඩි කාලේ වාර ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මම කිව්වේ පසක ප්‍රධාන අංශු වර්ග තුනක් තියෙනවා. වැලි, මැටි, රොන් මඩ. ඒ අංශු වර්ගවල ප්‍රබලතාව, බහුලතාව අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. වැලි වැඩිපුර තියෙන පස වැලි පස, මැටි වැඩිපුර තියෙන පස මැටි පස, ඊළඟට රොන් මඩ වැඩිපුර තියෙන පස අපි කියනවා ලෝම පස කියලා. හරි. එහෙනම් අපි ඔය දැන් කතා කරපු කාරණා ටික පොඩ්ඩක් ලියාගෙන ඉමු දරුවෝ. පස පාඩමේ PDF එකක් නැහැ. හොඳේ. ටියුට් එකක් නැහැ. පස පාඩමට දාලා ටියුට් එකක් නැහැ. හරි. අපි ලියාගමු පස කියන මාතෘකාව. පස කියලා මාතෘකාව ලියුවානේ. ඒක යටතේ ලියාගන්න. විවිධ ස්ථාන වලින් ලබාගත් නිකන් ඡේදයක් වගේ ලියාගෙන යන්න. විවිධ ස්ථාන වලින් ලබාගත් පස්වල විවිධ ස්ථාන වල ලබාගත් පස්වල ප්‍රධාන අංශු වර්ග තුනක් ඇත.
හයියම වහිනවලු කමන්න අපි කරගෙන යමු නේ වහින අය පොට්ටක් විතර පරිස්සමින් අයින් වෙන්න ඕන නම් අයින් වෙන්න හරිද අපිට වහින්නේ නැහැ මට වහින්නේ නැති නිසා මම ටිකක් කරගෙන යනවා ඉස්සරහට හොඳ නැත්නම් අපි ගියද ඉක්වන්ති කරේ නැහනේ ආය අපිට දාන්න දවසකුත් නැහැ නෑ සර් මේ බොරු කියලා දානවා හරි හරි බලමු මේ හරි වහින අය අයින් වෙන්න එතකොට හරියනේ නේ වහින අය අයින් වෙන්න රෙකෝඩින් එක පස්සේ බලන්න මට වහිනකම් මම කරනවා පන්තියේ හරි අපි ලියුවානේ අංශු වර්ග 3කින් කියලා ලියා ගන්න වෙන අංශු වර්ග 3 1 1 මොකද අංශු වර්ග 3 වැලි අංශු මැටි අංශු රොන් මඩ අංශු වැලි අංශු මැටි අංශු රොන් මඩ අංශු හරි ඊළඟට ලියා ගන්න ඉහත අංශු වර්ග තිබෙන ප්‍රමාණය අනුව ඉහත අංශු වර්ග තිබෙන ප්‍රමාණය අනුව අපි අංශු වර්ග 3 ලිව්වානේ. මොකද අංශු වර්ග 3 වැඩි අංශු, මැටි අංශු සහ රොන් මඩ අංශු. ඊළඟ වාක්‍යය තමයි මේ ලියන්නේ. ඉහත අංශු වර්ග තිබෙන ප්‍රමාණය අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදයි. ඉහත අංශු වර්ග 3 තිබෙන ප්‍රමාණ අනුව පස් ප්‍රධාන වර්ග තුනකට බෙදයි.
හරි. ලියා ගන්න අංක 1 ලියා ගන්න මැටි පස. අංක 1 මැටි පස. අංක 2 වැලි පස. අංක 3 ලෝම පස. වැලි පස, මැටි පස, ලෝම පස. හරි. සමහර ළමයිට පන්තියට සම්බන්ධ වෙන්න බැහැ කියලා කියනවා. ඒකයි බැලුවේ මේ. දැන් ලියන්නේ කියපු එකේ මුල් ටික. ආයෙ අහගන්න. මට දැන් ආයෙ කියපුවා කැටියුට් එක ගන්න මේ නිසා හිතන්නේ වාක්‍ය අපි කියන්නේ. එතකොට ආයෙ මුල් ටික නම් මතක නැහැ. මම එක ළමයට කියන්න දෙන්නන්නේ. එතකොට හරි ආයෙත් මගේ සිග්නල් මගේ මේ අවුලක් තියෙනවා. මගේ ස්පීකර් එක ඇහෙන්නේ නැහැ මට. ඔයාලා කියන ඒවා ඇහෙන්නේ නැහැ. මම ඔෆ් කරලා තියෙන හැමෝගෙම මේකයි. ඔයාලා කතා කරන දේවල් මට ඇහෙන්නේ නැහැ. මගේ මොකක් කරේ මේ Zoom එකේ ස්පීකර් එකේ අවුලක් වෙලා. මම ආයෙ නිකන් කියන්න අපි කිව්වේ පසේ අංශු වර්ග 3ක් තියෙනවා. පසේ අංශු වර්ග 3ක්. මොකද පසේ පවතින අංශු වර්ග 3 වැලි, මැටි, රොන් මඩ. වැලි, මැටි, රොන් මඩ අංශු වර්ග 3. ඊළඟට අපි දුන්නා එම අංශු වර්ගවල බහුලතාව අනුව නැත්නම් ප්‍රමාණය අනුව පස් ප්‍රධාන වර්ග 3කි. එම අංශු වර්ගවල බහුලතාව අනුව පස් ප්‍රධාන වර්ග 3කි. මොකද්ද පස් ප්‍රධාන වර්ග 3? වැලිපස, මැටිපස, ලෝමපස. වැලිපස, වැටිපස, ලෝමපස. ලෝමපසට ලෝමපස කියලා කියනවා. හරිද? මැටිපස, වැලිපස, ලෝමපස. හරි. එතකොට මෙන්න මේ පස් වල තියෙන ලක්ෂණ තමයි අපි ඊළඟට කතා කරන්න හදන. අපි එක බලමු මෙන්න මේම. මොහොම ඉන්න චුට්ටක්. මේකත් දානවා YouTube එකට දානවා මගේ මේකට අද පන්ති රෙකෝඩින් එක දානවා අදම දාන්නේ නැහැ මොකද උඩට හරි මේ බලන්න පොඩ්ඩක් මේ තියෙන්නේ විවිධ පස් වර්ග අණුව ඒවයි තියෙන සංයුතිය ඒවයි තියෙන ගති ලක්ෂණ සහ ඒවයි තියෙන ප්‍රයෝජන ගැන තමයි මෙතන තියෙන්නේ කෙලින්ම තියෙනවා. ඒතර අපි බලමු පළවෙනි පස් වර්ගය මැටි පස්. අපි දන්නවා මැටි තමයි වැඩිපුර තියෙන්නේ. ඒතර මේව ඔය ගංගාවල් ආසන්න එහෙම වැඩිපුර අපි දකින්න හම්බ වෙනවනේ. වතුර ගතිය වැඩි තැන්වල ඇලෙන සුළුයි. සාමාන්‍යයෙන් අතේ මිටි කරගත්තම අතට ගුලියක් අරගෙන අතින් තද කරගත්තම ඒ ගුලිය ඒ විදිහටම තියෙනවා. මේ මැටි පසේක ලක්ෂණය. ඒ ගුලිය දැන් අත දිගෑරියන් පස්සේ ගුලිය ගුලි වෙලාම තියෙනවා මැටි පසේ.
එතකොට එයාගේ ගති ලක්ෂණ ගත්තොත් එහෙම අපි මේවා ඉදිරියදී කතා කරනවා ජලය හා කණජ ලවණ රඳවා ගන්නවා යා. ජලය ටික වැඩිපුර රඳවා ගන්නවා. හැබැයි පාංශු වාතය අඩුයි. ඒ කියන්නේ ඒ එක ගොඩේ පස් ටික තියෙන නිසා ඇතුලේ වායු ප්‍රමාණය අඩුයි පාංශු වාතය. ඒ වගේම තමයි ප්‍රයෝජන අර එක මැටි විදියට මැටි ගොඩක් විදියට තියෙන නිසා ඒකට ඇලිලා තියෙන නිසා මෙයාව ගන්නවා විවිධ නිෂ්පාදනය කරන ගඩොල් උළු මැටි බඳුන් වගේ දේවල් හදන්න ගන්නවා. දැන් අපි වැලිපසක් වැලි තියන ටිකක් අරගෙන ගත්තොත් එහෙම වැලි ටිකක් අරගෙන අතේ ගුලි කරලා අත දිග ඇරියොත් අර මැටි වගේ එක ගොඩේ එක විදියට ගුලිය වගේ තියෙන්නේ වැලි ටික ටක් ගාලා දිග ඇරෙනවා. නැත්නම් විසිරෙනවා නේ. ඒකට ලිහිල් ස්වභාවයක් ගන්නවා යා. ඒ වගේම තමයි වැලි අතර අංශු දුරයි ගොඩක්. දුරින් තියෙන නිසා අනිවාර්යයෙන්ම දරුවෝ පාංශු වාතය වැඩි. පාංශු වාතය වැඩි. හැබැයි වතුර ටික මොකෝ වෙන්නේ? පහළට පහළ වතුර රැඳෙන්නේ නැහැ. වතුර වැලි පස්සේ පල්ලෙහාට ගලාගෙන යනවා. වැලි පස්සේ වතුර රැඳෙන්නේ නැහැ. ගලාගෙන යනවා. නමුත් පාංශු වාතය වැඩි. ඒතර වැලි අපි ගන්නවා සාමාන්‍යයෙන් ඉතින් ඔයාලා දන්නවනේ වැලි. දැන් මුහුදු වැලි වෙන්න පුළුවන්, ගඟේ වැලි වෙන්න පුළුවන්. මේවා ගන්නවා ගොඩනැගිලි දි කරන ගන්නවා, වීදුරු නිෂ්පාදනයට වගේ දේවල් වලට වැලි අපි ගන්නවා. ලෝමපස ගත්තොත් එහෙම මැටි තරම් ඇලෙන්නෙත් නෑ. හැබැයි අර වැලි තරම් ලිහිල් බවකුත් නෑ. ওই දෙකේම එකතුවක් විතර තමයි ලෝමපස් තියෙන්නේ. ඒතර වැලි රොන්මඩ හා මැටි තුනම තියෙනවා ඒකේ. එක සමාන වගේ ප්‍රමාණ වලින් කාබනික ද්‍රව්‍ය බහුලයි. දි รา පත් වෙන කොළරොඩු ඒ වගේ දේවල් වැඩිපුර තියෙනවා. ඒ වගේ තමයි පාංශු වාතයේ පාංශු ජලයේ ප්‍රමාණවත් පරිදි තියෙනවා. පාංශු ජීවීන් ඉන්නවා. ශාක වලට අවශ්‍ය පෝෂක වැඩි මේකේ ලෝමපස්සේ. එහෙනම් එයා සුදුසු වෙන්නේ මොකටද? කෘෂි කර්මාන්තය සඳහා තමයි යා සුදුසුම වෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ සාමාන්‍ය මැටිපසක, වැලිපසක, ලෝමපසක තියෙන ලක්ෂණ සහ ප්‍රයෝජන ටික. අපි මේක කෙලින්ම ලියාගනිමු දරුවෝ පොතේ. දැන් අපි පස් වර්ග තුන ලිව්වානේ. පස් වර්ග තුන ලිව්වා. පස් වර්ග තුන ලිව්ව නිසා කෙලෙ මේක යටතේ මේ වගුව ගහගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න. වගුව ගහගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න. වැඩේ පටන් ගන්න දැන්.
හරි ලියලා ඉවරයිලු. මම තව විනාඩියක් දෙකක් දෙමු. තව කීප දෙනෙක් ඉන්න හින්දා. හරි. පිටුවක් කරගෙන ඉති කරාම දැන් ලොග් වෙච්ච ළමයෙක්. එතකොට මේකට උඩින් පිටුවක්ම ඕනෙත් නෑ. මේ වගුවට උඩින් රූල් 6ක් වගේ තිබ්බන ගැතිනේ. රූල් 6ක් විතර. රූල් 6ක් විතර තියාගන්න. ඒතර ඒක යාළුවෙකුගෙන් පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා ඒක ඉල්ල ගන්න.
නැත්නම් පොඩ්ඩක් රෙකෝඩින් එක දැම්මම පස්සේ මුල් ටික පොඩ්ඩක් බලන්න මුල් විනාඩි 10 15. රූල් 12ක් විතර තියෙනවා. රූල් 12ක් විතර. රූල් 12ක් විතර. හරි. අපි යමු එතනින් පස්සේ මේ පස් වර්ග පිළිබඳව තව පොඩි පොඩි කාරණා ටික ඉගෙන ගන්නයි හදන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් පසක සංයුතිය මොන වගේද? කියලා බලන්න අපි ඉස්සරහම හදන්නේ පසක සංයුතිය කියන්නේ සංයුතිය දන්නවානේ. අපි දන්නවා පසේ තියෙන අංශු වර්ග 3 දන්නවා. ඒ අංශු වර්ග 3 වැඩිපුර තියෙන ප්‍රමාණය අනුව පස ප්‍රධාන වර්ග 3කට බෙදෙනවායි කියලාත් මේ වෙනකොට අපි දන්නවා. නේ? පස බෙදෙන ප්‍රධාන වර්ග 3 දන්නවා මේ වෙනකොට. එතනින් පස්සේ සාමාන්‍යයෙන් කොතනකින් හරි පස් ටිකක් අරගෙන සාමාන්‍ය පස් ටිකක් අරගෙන ඉවර වෙලා වතුරේක දාලා දිය කරලා පොඩි වීදුරු භාජනයකට දැම්මොත් පොඩි වීදුරු භාජනයකට දැම්මොත් මොන වගේ ඊට පස්සේ දාලා ටික වෙලාවක් තිබ්බුවට පස්සේ පේන විදිය මොන වගේ පෙනුමක්ද ලැබෙන්නේ කියන එක අපි ඊළඟට බලන්න හදන්නේ. කොට බලමු අපි ඒක. මේ බලන්න. මෙන්න මේ වගේ පොලිතින් උරයක් අරගෙන මේ පස් ටික කොයින් හරි තැනකින් අරගෙන දාලා හොඳට කවලම් කරලා ඉවරලා තියලා තිබ්බොත් මෙන්න මේ විදිහට පසේ තියෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ තියෙන දේවල් වල බොරළු ටික යනවා. මේක ඔයාලා 4 වසරේ තමයි ඉස්සෙල්ලා මේ දේවල් ඉගෙන ගන්න. 4 3 වසරේදී වගේ. නේ? ඒතර යටටම තියෙන්නේ බොරළු වගේ දේවල්. ඊට පස්සේ රළු වැලි, රොන් මඩ, මැටි, ඊට පස්සේ ජලය, නේ? ඊට පස්සේ අර පාවෙන දේවල්. ඡාගහ, සත්වකොට සමදිරා දිරා යන්න ඕන මෙන්න තියෙන කොළ වර්ග. ඒ වගේ දේවල් තමයි උඩ මතු පිට පාවීම සිද්ධ වෙන්නේ. ඔන්න පසක සාමාන්‍ය පසක තියෙන සංයුතිය තමයි ඔය තියෙන්නේ නේ. පසක තියෙන සංයුතිය. ඒකට ඔය තියෙන ප්‍රමාණයන් තැන් අනුව වෙනස් වෙන්න පුළුවන්. ශාඛහ සත්ව කොටස් අඩු වැඩි වෙන්න පුළුවන්. මැටි ගතිය අඩු වැඩි වෙන්න පුළුවන්. නේ? බොරළු ගතිය අඩු වැඩි වෙන්න පුළුවන්. පස තියෙන අර අපි වැලි පස ගත්තොත් ඒක එහෙමයි. ඊළඟට ලොම් පස ගත්තොත් ඒක එහෙමයි. ඒ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. තියෙන තැන අනුව ගත්ත පස් වර්ගය අනුව. අනිත් කොහොම වුණත් පසක තියෙන සංයුතිය ඔන්න ඔය වගේ ලියා ගන්න දරුවෝ මාතෘකාවක් පසේ සංයුතිය කියලා. ලියා ගන්න මාතෘකාව පසේ සංයුතිය. පසේ සංයුතිය. පසේ සංයුතිය කියලා ලියලා අපි ඒක යටතේ ලියා ගනිමු මෙන්න මෙහෙම. ඒක යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. යම් ස්ථානයක වලක් කපා ඡේදයක් වගේ ලියාගෙන යන්න. යම් ස්ථානයක වලක් කපා
යම් ස්ථානයක වලක් කපා එයින් ලබාගත් පස් යම් ස්ථානයක වලක් කපා එයින් ලබාගත් පස් ජල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර පොලිතීන් බටයකට දැමූ විට පහත අයුරු වේ. පහත අයුරු වේ කියලා මෙන්න මේ රූප සරණ අඳ ගන්න එතන.
වාක්‍ය ආයත් කියන්නලු යම් ස්ථානයකින් වලක් කපා මම නිකන් සරලව කියන්න යම් ස්ථානයකින් වලක් කපා එම පස් භාජනයකට දමා ජලයේදී කර පොලිතිනුරයකට දමා ගනි. ජලයේදී කර පොලිතිනුරයකට දමා ගනි කියලා ලියලා තමයි මේක තියෙන්නේ.
හරිනේ. හරි. එතකොට ඔය අපි දැක්කේ පස්වල සංයුතිය නේ. පස්සක තියෙන දේවල්. හැබැයි මතක තියාගන්න මෙතනින් දැන් කාට හරි අහන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ පස්වල තියෙන අංශු විදියට වැලි, රොන් මඩ, මැටි කියලානේ. නේ එහෙමනේ ඉගෙන ගත්තේ. ඉතින් බොරළු කියලා ඉගෙන ගන්න නැහැ. මතක තියාගන්න බොරළු පස්වල අංශුවක් විදියට සලකන්නේ නැත. හොඳට මතක තියාගන්න බොරළු කියන එක මේ යටම තියෙන එක්කෙනා පසක තියෙන අංශුවක් විදියට සලකන්නේ නැහැ. ඒතර පස්වල තියෙන ප්‍රධාන අංශු වර්ග තුන වැලි, මැටි, රොන් මඩ. ඒතර වැලි වැඩිපුර තියෙනවා නම් වැලි පසක්, මැටි වැඩිපුර තියෙනවා නම් මැටි පසක්, රොන් මඩ වැඩිපුර තියෙනවා නම් ඒක ලෝම පසක් විදියට තමයි අපි සලකන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ පස්සක තියෙන්න පුළුවන් සංයුතිය. හරිනේ. ඊළඟට අපි ගත්තොත් පසක තියෙන තවත් සංඝටක වර්ග. පසක පාංශු වාතය, පසේ තියෙන විවිධ khනිජ වර්ග නේ. ඊළඟට පසේ ඉන්න ජීවි මෙන්න මේවා ගැන පාංශු ජලය මෙන්න මේවා ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. පසක තියෙන දේවල්. අද පාංශු වාතය, පාංශු ජලය, පාංශු ජීවි, පාංශු විවිධ khනිජ වර්ග නේ. මේ වගේ දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි එහෙනම් ඊළඟට ඉගෙන ගන්න හදන්නේ පසක තියෙන විවිධ සංඝටක වර්ග. හරි. ලියාගමු අනුමාත්‍රිකාවක් ලියා ගන්න මෙන්න මෙහෙම. පසක අඩංගු සංඝටක. පසක අඩංගු සංඝටක. පසක අඩංගු සංඝටක. පසක අඩංගු සංඝටක. හරි. පසක තියෙන සංඝටක වර්ග අපි ප්‍රධාන කීපයකට බෙදලා ඉගෙන ගනිමු. එකින් එක. ඒ තමයි පාංශු khනිජ, පාංශු කාබනික ද්‍රව්‍ය, පාංශු වාතය, පාංශු ජලය සහ පාංශු ජීවීන් කියලා. අපි ලියාගමු මෙන්න මෙහෙම අලුත් වලකින් ලියා ගන්න. පසක ඇති සංඝටක පහත පරිදි වේ. අලුත් වලකින් ලියන්න. පසක ඇති සංඝටක පහත පරිදි වේ. පසක ඇති සංඝටක පහත පරිදි වේ. හරි. පහත පරිදි වේ. පළවෙනි එක ලියා ගන්න පාංශු khනිජ. පාංශු khනිජ. පාංශු khනිජ. පාංශු khනිජ. හරි. අංක 2 පාංශු කාබනික ද්‍රව්‍ය. පාංශු khනිජ, පාංශු කාබනික ද්‍රව්‍ය.
පාංශු කාබනික ද්‍රව්‍ය ඊළඟ පාංශු වාතය පාංශු khනිජ පාංශු කාබනික ද්‍රව්‍ය පාංශු වාතය පාංශු ජලය පාංශු ජීවි පාංශු ජලය ඊළඟ පාංශු ජීවි ආයි බලන්න මුලින් ඉඳන් පාංශු khනිජ පාංශු කාබනික ද්‍රව්‍ය පාංශු වාතය පාංශු ජලය අන්තිමට පාංශු ජීවි පාංශු ජීවි හරි අපි දැන් ඔය එක එකක් ගැන වෙන වෙනම කතා කරමු. ඔයාලට පේනවා දැන් මෙතනට ඔයාලගේ තිරේ රූප තුනක් වැලි මැටි රොන් මඩ මේ පස් වර්ග තුන නේ පස් වර්ග තුන තමයි රොන් මඩ කියලා කියන්නේ ලෝම පස. ඒතොර ඒකෙදි බලන්න පළවෙනි එකේ මොනවද වැඩිපුර තියෙන්නේ කියලා නේ 100ක් 180ත් අතර වැලි තියෙන්නේ. 10 තමයි මැටි රොන් මඩයි තියෙන්නේ. 10 ගානේ මැටි සහ රොන් මඩ තියෙනවා. දැන් මැටි පස්සේ ගත්තොත් අරකේ 10%යි මැටි තිබ්බේ. මේකේ 30කට ආසන්න මැටි ප්‍රමාණයක් තියෙනවා. නේ? ඒ වගේම රොන් මඩ 100ට මම මෙතන පොඩි මාරු වීමක් වෙලා තියෙනවා දෙවෙනි එකයි තුන්වෙනි එකයි. දෙවෙනි එකයි තුන්වෙනි එක පොඩ්ඩක් මාරු වෙලා වගේ නිකන් මැටිපස වෙන්න ඕනේ තුන්වෙනි එක. මේ අච්චුපතේ රූපේ තියෙන විදිය නේ. මැටිපස අච්චුපතේ රූපේ තමයි උනාට මේ මෙතන වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ විදියට. මේ මැටි කියන එක මේකේ මැටි ටික යන්න ඕන මේකට. මෙන්න මේක තමයි මැටි පස වෙන්නේ. ඒතර මේ රොන් මඩ ටික නැත්තම් ලෝම පස රොන් මඩක් නෙවෙයි ඒක නේ. ඉතින් රොන් මඩ නෙවෙයි ඇත්තට මෙන්න රොන් මඩ වැරදි. රොන් මඩ වැරදි මෙතනට එන්න ඕන මේක තමයි ලෝම පස වෙන්න ඕන. ලෝම පස. ලෝම කියලා දාන්න. ලෝම පස ලෝම පස්සේ රොන් මඩ මැටි වැලි තුනම සමාන ප්‍රමාණ වලින් කියන්නේ මේ ටිකක් සාමාන්‍යයෙන් සමාන මැටි 30යි මේ රොන් මඩ සහ වැලි 150 ගානේ තියෙනවා ලෝම පස්සේ හරිද නමුත් මේ ඉස්සෙල්ලා වැලි එකේ වැලි 100ක් හෝ 180ක ප්‍රමාණයක් තුන්වෙනි එකේ මැටි තමයි වැඩිපුරම තියෙන්නේ 150 100ත් අතර බහුතරයක් තියෙන්නේ මැටි හරිද බහුතරයක් තියෙන්නේ මැටි එහෙනම් ඔන්න ওই විදිහට අපිට ඒකේ සංඝටක හදා ගන්න පුළුවන්. අකුරු ගන්නවා ගොරවනවලු කමන්න අපි කරගෙන යමු ඒකයි කිව්වේ. මේ විතර අකුරු ගන්නවා මෙහෙට නැහැ තාම. අකුරු ගන්නයි ගොරවනයි පොඩ්ඩක් අයින් වෙන්න. අනිත් අය ඉන්න මම පන්ති කරගෙන යනවා ඊට පස්සේ රෙකෝඩින් එක පස්සේ බලමු. හරි. හරි අපි යන් අර ඉස්සෙල්ලා ලියපු කාරණා පහක් ලියවන දැන් පස්සේ තියෙන සංඝටක පාංශු කණිජ පාංශු කාබනික ද්‍රව්‍ය මේ දේවල් නේ අන්නේ ඒව ගැන පොඩි විස්තර ටිකක් අපි කතා කරන්නයි හදන්නේ මුලින්ම ලියාගමු මුලින්ම ලියාගන්න දරුවෝ අනුමාත්‍රකාවක් විදියට පාංශු කණිජ අනුමාත්‍රකාවක් ලියා ගන්න පාංශු කණිජ පාංශු කණිජ පාංශු කණිජ මට හයියෙන් ගොරවනවා
හරි. පාංශු ඛනිජ කියලා ලියුවානේ. අපි දැන් මේ පාංශු ඛනිජ කියන්නේ මොනවද? සහ ඒකෙන් කරන ප්‍රධාන කාර්යය මොනවද කියලා අපි කතා කරන්නේ. දරුවෝ වැලි මැටි රොන් මඩ කියන තුනම ඛනිජ වර්ග වලට තමයි අයිති වෙන්නේ. වැලි අපි අර පස්සේ තියෙන අංශු ගත්තොත් වැලි මැටි රොන් මඩ මේ තුනම පාංශු ඛනිජ. ප්‍රධාන වශයෙන් අපි තුන්දෙනාට කියන පොදුවේ පාංශු ඛනිජ කියලා. මේ පාංශු ඛනිජ වගේ තමයි ශාක වලට අවශ්‍ය පෝෂක දේවල් නේ. ශාක වලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මේ පාංශු ඛනිජ වලින්. එහෙනම් අපි ඉස්සර ලියාගමු පාංශු ඛනිජ කියන මාතෘකාව ලියුවා නම් මාතෘකාවක් විදිහට ඒක යටතේ ලියාගමු මෙන්න එහෙම මැටි රොන් මඩ හා වැලි මේ යටතට ගැනෙයි. මැටි රොන් මඩ හා වැලි මේ යටතට ගැනෙයි. මැටි රොන් මඩ හා වැලි මේ යටතට ගැනේ. මැටි රොන් මඩ හා වැලි මේ යටතට ගැනේ. මේ යටතට ගැනේ. හරි. අපි ලියුවානේ එහෙම. ඊළඟට අපි එහෙමම ලියමු ඊළඟ රූලෙන් ඊළඟ රූලෙන් ලියාගමු එහෙම කාර්ය කියලා ලියමු. කාර්ය ඒක අර්ථය ලියාගන්න. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ සපයයි. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ සපයයි. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ සපයයි. හරි. ශාක වලට අවශ්‍ය ඛනිජ ලවණ සපයයි. ඊළඟට ලියා ගන්න පාංශු කාබනික ද්‍රව්‍ය අලුත් මාතෘකාව ලියා ගන්න පාංශු කාබනික ද්‍රව්‍ය. පාංශු කාබනික ද්‍රව්‍ය. පාංශු කාබනික ද්‍රව්‍ය. ඒක යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. අපි ඒව දැන් කිව්වා කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ දි รา පත් වෙන ශාක හා සත්ව කොටස්. ලියාගන්න එක යටතේ මෙන්න මෙහෙම. ලියාගන්න මෙහෙම. දි รา ගිය ශාක හා සත්ව කොටස් මේ යටතට ගැනේ. දි รา ගිය ශාක හා සත්ව කොටස් මේ යටතට ගැනේ.
දි รา ගිය ශාක හා සත්ව කොටස් මේ යටතට ගැනේ. හරි. ඒක හරියට ලියා ගන්න කාර්ය. අයින් වෙන්න වහිනවා නම් අයින් වෙන්න. හරිනේ. කාර්ය යටතේ ලියා ගන්න මෙහෙම. එක කැටගරියම කර්ම තුන හතරක් තියෙනවා ඒක ලියන්න. පාංශු වාතය වැඩිපුර රඳවා ගනි. පාංශු වාතය වැඩිපුර රඳවා ගනි. පාංශු වාතය වැඩිපුර රඳවා ගනි. එතන මෙහෙම වලියමු කෙලින්ම. පාංශු වාතය හා පාංශු ජලය වැඩිපුර රඳවා ගනි කියලා ලියමු. පාංශු වාතය හා පාංශු ජලය වැඩිපුර රඳවා ගනි. පාංශු වාතය හා පාංශු ජලය වැඩිපුර රඳවා ගනි. ශාක වර්ධනයට අවශ්‍ය ඊළඟ එක. ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි. ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි. ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි. හරි. ඊළඟට අපේ ඊළඟ මාතෘකාව ලියගමු පාංශු වාතය ඊළඟ තුන්වෙනි එකනේ. පළවෙනි එක ලියුවා පාංශු කණික, දෙවෙනි එක ලියුවා පාංශු කාබනික ද්‍රව්‍ය, තුන්වෙනි එක ලියාගන්නමු පාංශු වාතය. පාංශු වාතය. පාංශු වාතය. හරි. අපි ඊළඟ බලමු මේ පාංශු වාතය කියන එක කොහොමද තියෙන්නේ කියන එක. අපි දන්නවා පස් අංශු අතර ඇති වාතය. විදුලි සද්දවීමක් වෙනවා දැරින් දැරේ. බලමු ටිකක් ගමනවා. ඒ දැන් එක පාටම. බලා ගන්න. පාංශු වාතය කියන්නේ පස් අංශු අතර ඇති වාතය. පස් අංශු අතර ඇති වාතය පාංශු වාතය කියලා අපි හඳුන්වනවා. මේ පාංශු වාතය කියලා කියනවා. එතකොට මේ පාංශු වාතය තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් මෙහෙම. වතුර කෝප්පයක් අරගෙන ඒ වතුර කෝප්පෙට පස් ටොට්ටක් දාන්න බලන්න. පස් ගුලියක්. මේ පොඩි පස් ටිකක් කරන් දැම්මම ඒ පස් ටික දානවත් එක්කම ඒ පස් වලින් පිට වෙනවා වායු බුබුලු ටික. පස් ටික දැම්මම පස් වලින් වායු බුබුලු ටික පිට වෙනවා. ඒ කියන්නේ පස්සේ තිබිච්ච වාතය තමයි අර වතුරේකට දැම්මම පිට වෙලා
ගියේ පිට වෙලා යන්නේ. අන්න පාංශු වාතය. එක එක පස් වර්ගවල පාංශු වාතය එක එක ප්‍රමාණයක්. අපි කොහොමද බලාගන්නේ? මෙන්න මේ මම වැඩක් කරනවා. මේ වගේ වාදන තුනක් අරගෙන සමාන වාදන තුනක් කියනකො අරගෙන ඉවරලා මේකට එක සමාන ලෙස පස් වර්ගෙට දාගන්නවා. අපි તો වැඩි පස, මැටි පස, ලොම් පස කියලා දාගත්තා කියලා. අපි તો මෙන්න මේකේ උස සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4ක් උසට තමයි පස් ටික දාගෙන තියෙන්නේ. සෙන්ටිමීටර් 4ක් උසට පස් ටික දාගෙන තියෙනවා. හරිද? හරි. මේකට අපි ගමු වැඩි පස, මේක ගමු මැටි පස, මේක ගමු ලෝම පස. ඔන්න පස් වර්ග තුන දාගත්තා. මම මේ පාංශු වාතයේ ඕන පසක තියෙනවා. හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දරුවෝ ගොරවනවා නම් අයින් වෙන්න පන්තියෙන් අයින් වෙලා ඉන්න. පස්සේ රෙකෝඩින් එක බලන්න. මට ඕන බලාගන්න එක නේ. මට ඕන මෙතනදී බලා ගන්න මොන පසේද වැඩිපුර වාතය තියෙන්නේ. මොන පසේද වැඩිපුර වාතය තියෙන්නේ කියලා. මම ගන්නවා තවත් ජල වාදන ටිකක්. මෙන්න ජල වාදන තුනක් කියත්තා. මේකට දානවා අර විදියටම වතුර සමාන පරිමාණ. මේක ජලයේ උස සෙන්ටිමීටර 4යි. ජලයේ උස සෙන්ටිමීටර 4යි. ජලයේ උස සෙන්ටිමීටර 4යි. ඔන්න දැන්. හරිද? මේ තුනේම තියෙන ජලය. දැන් මොකද කරන්නේ? මෙයා දානවා මේකට. මෙයා දානවා මේකට. මෙයා දානවා මේකට. දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් මම නැවත රූපයක් දෙනවා. දැම්මම ඔන්න මේකේ මෙතකක් තියෙනවා වැලි. මෙතන වැලි. මෙතනක් තියෙනවා ජලය. මෙන්න ජලය. මේක සෙන්ටිමීටර් 4ක් කියලා දුන්නොත් සෙන්ටිමීටර් 4ක්. මෙන්න වැලි. ජලයේ තියෙන සෙන්ටිමීටර් 1යි. එතකොට තේරුම් ගන්න වතුර වැඩි ප්‍රමාණයක් වැඩියස්සර ගිහින් නැද්ද? වතුර වැඩි ප්‍රමාණයක් වැඩියස්සර ගිහින්. එහෙනම් වැලි වල ඉස්සෙල්ලා තියෙන නැති ඊටස් වැඩිපුරව. ඒ කියන්නේ වාතය. වතුර දැම්මම වාතය අස්සට ඒ ටික රිංගනවා. නේද? වතුර දැම්මම වාතය අස්සට ඒ ටික රිංගනවා. ජලයේ තියෙන සෙන්ටිමීටර් එකද? ජලයේ සෙන්ටිමීටර් 3ක්ම මේක අස්සට ගිහිල්ලා. එහෙනම් වැඩිපුර තිබිලා තියෙන වාතය. අපි ගත්තොත් මේ මැටි පස. මැටි පස සෙන්ටිමීටර් 4යි වෙන්න මැටි ජලයක් තියෙනවා සෙන්ටිමීටර් 3ක් විතරම. සෙන්ටිමීටර් 3ක් විතරම ජලය තියෙනවා මෙන්න ජලය. එතකොට මැටි අස්සල වතුර ගිහලා තියෙන අඩුවෙන්. මැටි අස්සල වතුර අඩුවෙන් ගිහලා තියෙන ඒ දරුවෝ මැටි වල වාත ගතිය අඩුයි. පාංශු වාතය අඩුයි. ඒ නිසා වතුර වැඩි ප්‍රමාණයක් මතු පිට තියෙනවා. අපි ලෝම පස ගත්තොත් එහෙම. ලෝම පස මෙන්න සෙන්ටිමීටර් 4ක්. ලෝම පස සෙන්ටිමීටර් 2ක් විතර තියෙනවා ජලය. ජලය සෙන්ටිමීටර් 2ක්. හරිද? එතකොට තේරුම් ගන්න මේක ඇතුළට වතුර ටිකක් ගිහිල්ලා ගියාට වතුර වාතය ටිකක් මේක ඇතුළේ තිබිලා තියෙනවා. එතකොට වැඩිපුරම පාංශු වාතය තියෙන්නේ මොකද? වැලි වල. ඒක නිසා තමයි වතුර ගොඩක් වැලි අස්සට ගියේ නේ. වතුර තිබ්බ සෙන්ටිමීටර් 4 හැබැයි දැන් තියෙන සෙන්ටිමීටර් 1යි. ඉතුරු වතුර සෙන්ටිමීටර් 3ම වැලි අස්සට ගිහිල්ලා. එතකොට පාංශු වාතය අඩුම කොහෙද තියෙන්නේ? වැලි වල. හේතුව වතුර තිබ්බ සෙන්ටිමීටර් 4ක් සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් 1යි වතුර මැටි අස්සට ගිහින් තියෙන්නේ. සෙන්ටිමීටර් 3ක් වතුර උඩ පාවෙ තියෙනවා මැටි අස්සට යන්න බැරුව. එහෙනම් මේක ඇතුලෙන් ඉඩ ප්‍රමාණය අඩුවෙන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ වතුර පාවෙන්නේ ගොඩක්. මේකේ සාමාන්‍ය පරිදි පාංශු වාතය තිබිලා තියෙනවා. එහෙනම් පාංශු වාතය වැඩිපුරම තියෙන්නේ වැලි පසේ. පාංශු වාතය අඩුවෙන්ම තියෙන්නේ මැටි පසේ. ලෝම පසේ පාංශු වාතය සාමාන්‍ය ප්‍රමාණ වලට පවතිනවා. කොහොම වුණත් ඔය ඕනම පසක පාංශු වාතය තියෙනවායි කියලා පැහැදිලි. හැබැයි පාංශු වාතය වැඩිපුර තියෙන්නේ මොන පසේද කියලා මතක තියෙන්න ඕන. මෙන්න මේ පරීක්ෂණයෙන් අපිට පුළුවන් පාංශු වාතය මොන පසේද වැඩිපුර තියෙන්නේ කියලා බලා ගන්න. ඔයාලා තේරුම් ගන්න මේ කතන්දරේ. තේරුම් නැත්නම් රෙකෝඩින් එක මේ චුට්ටි ආයෙ බලන්න. මේකේ වැලි සෙන්ටිමීටර 4යි ජල සෙන්ටිමීටර 4යි තියෙන්නේ. වැලි ටික මේකට දැම්මම වැලි ටික යට යනවනේ. වතුර ටිකක් මොකද වෙන්නේ? වතුර ටිකක් වැලි අස්සට යනවා ටිකක්. වැලි අස්සට යන්න බැරුව ඉතුරු වෙන්නේ ටිකයි. නේ? එතකොට වතුර සෙන්ටිමීටර 4ෙන් සෙන්ටිමීටර 3ක්ම වැලි අස්සට ගිහිල්ලා තියෙනවනේ දක්ව. ඉතුරුලා තියෙන සෙන්ටිමීටර 1යි. ඒතර වතුර වැඩි ප්‍රමාණයක් වැලි අස්සට ගිහිල්ලා. තේරුම් ගන්න වතුර වැඩි ප්‍රමාණයක් වැලි අස්සට ගිහිල්ලා තියෙන්නේ මුලින් වැලි අස්සේ ඉඩස් ප්‍රමාණය වැඩි. ඒ ඉඩස් වලට තමයි වතුර ටික රිංගුවේ.
වැලියස්සේ හිඩැස් වැඩි කියන්නේ මොනවද ඒ හිඩැස් වල තිබෙන තියෙන වාතය. එහෙනම් පාංශු වාතයේ වැඩිපුරම තියලා තියෙන්නේ මැටි වල. දැන් මෙතන මැටි වල ගත්තොත් එහෙම මැටියස්සට ගිහිල්ලා තියෙන වතුර සෙන්ටිමීටර 1යි. මොකද වතුර සෙන්ටිමීටර 4ෙන් සෙන්ටිමීටර 3ක් උඩ තියෙනවා. 1 සෙන්ටිමීටරයි මේක අසල ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මැටියස්ස හිඩැස් තිබිලා තියෙන තා අඩුයි. ඒ කියන්නේ පාංශු වාතය තමයි අඩුවෙන් තිබිලා තියෙන්නේ. පාංශු වාතය ගොඩක් අඩුයි මැටි පස්සේ. එහෙනම් ඔය ටික තමයි අපි පාංශු වාතයට දෙන්නේ. කොහොමද මේ පාංශු වාතය? මොකටද ප්‍රයෝජන කාර්යය? පාංශු වාතයේ ප්‍රධාන කාර්යය තමයි මේ ශාකවල මුල් වලට ශ්වසනය. නේ? අපි දන්නවා ශාකවල මුලුත් ශ්වසනය කරනවා. ඊට අමතරව පාංශු ජීවීන්ට හොඳ ශ්වසනයක් කරන්න ලැබෙන්න ඕන පාංශු වාතය. මේක තමයි ලැබෙන්නේ. එහෙනම් පාංශු වාතය කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. සර් මම කලින් කරපු ක්‍රියාකාර එක මම පෙන්වන්නද නෙත්මියා බලමු නෙත්මිගේ මොකද්ද නෙත්මිය මට කියන ඒවා නම් ඇහෙන්නේ නැහැ වතුර දාපු ගතා ටික දුරස් කරන්න බලන්න තව පොඩ්ඩක් හරි මට පේන විදියට නම් වතුර දාලා වැලි වලට හරි මොකටද එහෙම වෙන්න ඕනනේ හරි ඒක එච්චරම පැහැදිලි නෑ මොකද්ද ක්‍රියාකාරකම කියලා කොමුණත් පස් හරි වැලි වේගකට වතුර දාපු රූපයක් තමයි පේන්නේ අපිට එහෙම වතුර දාපු රූපයක් තමයි අපිට පේන්නේ හරි එතන මේකේ තියෙන සේරම දේවල් නම් ඔයාලට කරලා බලන්න පුළුවන් නේ හරිනේ හරි එතකොට මේ පස් වලට හරි වැලි වලට හරි වතුර දාලා එක්තරා රූපයක් තමයි දාලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් පාංශු වාතය මෙන්න මේ ක්‍රමයෙන් හඳුනා ගන්න. පාංශු වාතය මේ ක්‍රමයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි ලිව්වේ මාතෘකාව පාංශු වාතයනේ. පාංශු වාතය තමයි ලිව්වේ. ඒක යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ඒක යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ජල බඳුනකට පස් කැටයක් දැමූ විට ජල බඳුනකට පස් කැටයක් දැමූ විට පස් කැටයක් දැමූ විට ඉන් බුබුලු පිටවන බව දැකිය හැකිය. ජල බඳුනකට පස් කැටයක් දැමූ විට ඉන් බුබුලු පිටවන බව දැකිය හැකිය. ඉන් බුබුලු පිටවන බව දැකිය හැකිය. එනම් පසේ පාංශු වාතයේ ඇති බව නිගමනය වේ. එනම් පසේ පාංශු වාතයේ ඇති බව නිගමනය වේ.
හරි. ඊළඟට නිගමනය වේ කියලා ලියුවනේ. ලියා ගන්න අනුතුරු වලින් මෙහෙම අනුතුරු වලින් ලියා ගන්න. ඒක යටතේ බය ලියන්නේ තාම පාංශු වාක්‍යයක් තමයි. විවිධ පස් වර්ගවල පාංශු වාත ප්‍රමාණය එකිනෙකට වෙනස් බව පහත පරීක්ෂණයෙන් හඳුනාගත හැකිය. සර් ගොරවනවලු මම නම් ගෙරුවේ නෑ කාටවත්. හරි. අපි ලිව්වේ මොකද්ද? පාංශු වාතය බලන්න ආයිසරයක් මුල ඉඳන් ලියපු වාක්‍ය පාංශු වාතය විවිධ පස් වර්ගවල පාංශු වාතය විවිධ ප්‍රමාණ වලින් ඇති බව ලියා ගන්න ලිව්වේ නැත්නම් විවිධ පස් වර්ගවල පාංශු වාතය විවිධ ප්‍රමාණ වලින් ඇති බව පහත පරීක්ෂණයෙන් හඳුනාගත හැකිය. විවිධ පස් වර්ගවල පාංශු වාතය විවිධ ප්‍රමාණ වලින් ඇති බව විවිධ පස් වර්ගවල පාංශු වාතය විවිධ ප්‍රමාණ වලින් ඇති බව පහත පරීක්ෂණයෙන් දැකිය හැකිය. පහත පරීක්ෂණයෙන් දැකිය හැකිය. පාද පරීක්ෂණයෙන් දැකිය හැකිය. හරි. අපි මෙන්න මෙහෙම පොඩි පරීක්ෂණයක රූපයක් හදාගනිමු.
පස් වර්ගය මේ උස දාමු සෙන්ටිමීටර 4ක්. මම මේ කරලා මේ විදිහට හදා ගන්නවා. මේ තියෙන ජලය 1 සෙන්ටිමීටර 4යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙන්න එකම වාදනයට දානවා. එකම වාදනයට ඒ දෙන්න දානවා. මේ තියෙන පස් මෙන්න ජලය. මේ ජලය තියෙන ප්‍රමාණය අනුව පුළුවන් මේ පසේ තියෙන වායු ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න. වැඩිපුර ජලය තියෙන උඩ නම් පසේට ගිහිල්ලා තියෙන අඩු වෙනනම් ජලය ටික අන්න පසේ තිබිලා තියෙන වායු ප්‍රමාණය අඩුයි. උඩ තියෙන ජලය අන්තම් නම් මේකෙ තිබිච්ච වැඩි වතුර ටිකක් පස ඇතුළට ගිහිල්ලා. එහෙනම් පසේ තිබිලා තියෙන වායු ප්‍රමාණය ටිකක් වැඩි. අන්න එහෙම තමයි මේක තීරණය කරන්නේ. හරිනේ? හරි. අපි මේව කරමු. රූප සලන ඇදගත්තම සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් පාඩ. හරිද? මෙන්න මේ විදිහේ රූප සලන ඇදගන්න. මේ විදිහට ඇදගන්න රූප සලන. මේ ටික ඇදගන්න විදිහට පස් වර්ගයේ පස් ටික දානවා මේකට. සෙන්ටිමීටර 4යි මෙතන උස තියෙන්නේ. මේක ඇතුළේ තියෙන ජලය සෙන්ටිමීටර 4යි. ඊට පස්සේ ඒ දෙන තමයි එකම භාජනයට දාන්නේ. මේ උස සෙන්ටිමීටර 4 ඒ විදිහටම තියෙනවා පස් ටික. හරිද? වතුර තමයි අපිට සයිස් එකක් කියන්න බැරි. මේ වතුරේ තියෙන ප්‍රමාණය අනුව තමයි පාංශු වාතය පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. රූප ටික ඇඳ ගන්න. හරිද? හරි. හරි දැන් මේ රූපය හදන්නේ. අපි එහෙනම් මේක ඇඩින් ලියා ගන්න මෙන්න මෙහෙම. රූපෙට ඇඩින් ලියා ගන්න. ඇඩින් ලියා ගන්න මෙහෙම. ජලයට පස් දැමූ විට ජලයට පස් දැමූ විට ජලයට පස් දැමූ විට ජලයට පස් දැමූ විට පස මතු පිට ඇති ජල කඳේ උස අණුව
පස මතු පිට ඇති ජල කඳේ උස අණුව. පස මතු පිට ඇති ජල කඳේ උස අණුව. මේ රූපේ ගැන කියන්නේ. හරිනේ? ජලයට පස් දැමු විට පස මතු පිට ඇති ජල කඳේ උස අණුව. ජල කඳේ උස අණුව පාංශු වාතය පිළිබඳ. පාංශු වාතය පිළිබඳ. පාංශු වාතය පිළිබඳ. අවබෝධ කරගත හැකිය. පාංශු වාතය පිළිබඳ අවබෝධ කරගත හැකිය. පාංශු වාතය පිළිබඳ අවබෝධ කරගත හැකිය. අලුත් රෝලකින් ලියා ගන්න. අලුත් රෝලකින් ලියා ගන්න. පස මතු පිට ජල කඳේ උස අඩු නම් අලුත් රෝලකින් පස මතු පිට ජල කඳේ උස අඩු නම් පස මතු පිට ජල කඳේ උස අඩු නම් පස මතු පිට ජල කඳේ උස අඩු නම් පාංශු වාතය වැඩිපුර තිබී ඇත. පාංශු වාතය වැඩිපුර තිබී ඇත. පාංශු වාතය වැඩිපුර තිබී ඇත. ඊළඟ රෝල ලියා ගන්න. පස මතු පිට ජල කඳේ උස පස මතු පිට ඇති ජල කඳේ උස වැඩි නම් පස මතු පිට ඇති ජල කඳේ උස වැඩි නම් පස මතු පිට ඇති ජල කඳේ උස වැඩි නම් පස මතු පිට ඇති ජල කඳේ උස වැඩි නම් පාංශු වාතය තිබී ඇත්තේ අඩුවෙනි. 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 හරිනේ? හරි. අපි එතනින් නවත්තමුනේ. කොහොමත් වෙලා ඉවරයි. දැන් නම් ටිකට මෙහෙට වයින්න වගේ අයියෙන්න. ඔය අපි අද ඉගෙන ගත්ත එතකොට කාරණා කීපයක් තමයි පස ප්‍රමාණ නැත්නම් පසේ සංයුත්තය ගැන ඉගෙන ගත්තානේ. පසේ තියෙන දේවල් ඊළඟට පසේ තියෙන දේවල් වලින් පාංශු වාතය ගන්න එක නැවත. ඒතකොට අපිට ඉතුරුලා තියෙන පාංශු ජලය ඊළඟට පාංශු ජීවි. තව පාංශු වාතයේ ප්‍රයෝජන ටික ලිව්වේ නැහැ. පාංශු වාතයේ තියෙන ප්‍රයෝජන ටික ලිව්වේ නැහැ අපි. අපි ඒක ලියලා ඉමු. ඒකත් ලියමු. ලියා ගන්න. කාර්ය කියලා ලියමු. කාර්ය සර් ගොරෝනවල් මම නම් කරුවේ නෑ කාටවත්. හරි.
කාර්ය යටතේ ලියාගනිමු. පාංශු ජීවීන්ට හා ශාක මුල් වලට 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 ශ්වසනයට අවශ්‍ය වාතය සපයයි. පාංශු ජීවීන්ට හා ශාක මුල් වලට ශ්වසනයට අවශ්‍ය වාතය සපයයි. ශ්වසනයට අවශ්‍ය වාතය සපයයි. ශ්වසනයට අවශ්‍ය වාතය සපයයි. ඊළඟ කාර්ය පසේ සවිවර බව ඇති කරයි. පසේ සවිවර බව ඇති කරයි. සවිවර කියන්නේ නිකන් මෘදු මෙලෙක් ගතිය. පසේ සවිවර බව ඇති කරයි. පසේ සවිවර බව ඇති කරයි. සවිවර කියලා කියන්නේ මෙලෙක් ගතිය. පස මැටින් කියන එක ටික හයියයිනේ. මෙලෙක් ගතිය ඇති කරනවා මෙයා. පසේ සවිවර බව ඇති කරයි. හරි ඊළඟ තව එකක් ලියා ගන්න. තව ප්‍රයෝජනයක් තව කාර්යයක්. බීජ පැලවීමට වැදගත්ය. බීජ පැලවීමට අලුත් බීජයක් හට ගන්න පැලවෙන්න පාංශු වාතය තියෙන්න ඕන. බීජ පැලවීමට වැදගත්ය. බීජ පැලවීමට වැදගත්ය. බීජ පැලවීමට වැදගත්ය. හරි. අපි එහෙනම් ඔතනින් පන්තිය නතර කරනවා. හරිනේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්.